අරුණෝදි ආසින්සන කැමීම කාලා කාලට පස්සේ නාලා පුලනි ඔදාරා එහෙමනම් මේ අද වේලාව 6 සිට 9 වෙනකන් තියෙනවා. මම හිතන විදිහට 9 වෙනකන් පන්තිය තියෙන්නේ නැති. ඒකට හේතුවක් තියෙනවා 8:00 විතර වගේ වෙනකොට අද පන්තිය නතර කරන්න වෙනවා. කියන්න බෑ ඉතින් 9 වෙනකම් වෙයිද කියලා. හේතුව මේ ඔබ දන්නවා ඊයේ දිනේ තුල මුළු ලංකාවේ මුළු ලෝකෙම වස් සමාදන් වී. ඒ කියන්නේ ඔබට වචනයක් කියන්න ඕන විභාගයටත් ඔබට එන හින්දා වස් සමාදන් වීම සිදු වෙන්නේ ඇසළ පොහෝ දිනය. ඒක තමයි ඊයේ. නමුත් සෑම භික්ෂූන් වහන්සේලාම විහාරස්ථානවල වස් සිටීම තියෙන්නේ පොහොය දවසේනේ. ඒක මේ ඔයාලගේ දැනුමට දෙන්නේ. වස් සිටීම සිදු වෙන්නේ අද දිනේ. ඒතර අද දින රාත්‍රියේ පන්සල් වල ඉන්න හැම හාමුදුරු කෙනෙක්ම විහාර මන්දිරයට ගිහින් අද අදිෂ්ඨානයක් පුරනවා. මේක ඔබේ දැනුමට ඕනින් විග්‍රහ කරන්නේ. අද සිට මාස 3ක් යන තෙක් මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරමින් බෞද්ධයන්ගේ ආගමික වතාවත් වල කටයුතු සිදු කරමින් වැඩ වාසය කරනවා කියලා ගාථා ධර්මයකින් අද කියනවා. ඒ කිව්ව මොහොතේ ඉඳන් අපි එළියට යෑමේදී සිහියෙන් කටයුතු කරන්න ඕන කියලා ලොකු නීති ටිකක් තියෙනවා. මම කිව්වේ ඔය ළමයින්ගෙන් අහනවා ඇසළ පොහොය හා සම්බන්ධ බුද්ධ ධර්මයේ තියෙන නිර්ණායකයා නැවතත් මා කියන්න. ඇසළ පොහෝ දිනේ තුල දායකයෝ අපිට ආරාධනා කළාට වස් සිටින්න කියලා. අපි මේ පොහෝ දිනේ තුල නෙමේ වස් සිටින්නේ. ඊට දිනයකට පසුව නොහොත් පොහොයෙන් පසු දින රාත්‍රියේ තමයි එකී වස් සිටීම තියෙන්නේ. වස් සිටිනවා කියලා කියන්නේ වස්සාන කාලේ පන්සලට වෙලා කටයුතු කරන්නට ක්‍රියාත්මක වීම. හැබැයි එහෙම කිව්වා කියලා දැන් මම එහෙම එළියට යන්නේ නැතුව ඉන්නව නෙමෙයිනේ. එළියට යනවා. ඒ නිසා ඒකට අපිට නීති තියෙනවා. සතියක් ඇතුළත යලියෙන්ට කියන ධම්මේ නීති රීති මාලාවකුත් එක්ක. එhmenan අද අපි යමු අපේ බුදු ධර්මයේ වැඩසටහනට. මා විශ්වාස කරනවා අද දවසේ මා මේ සාකච්ඡා කිරීම සමග ළමයින්ට විශාල කරුණු කීපයක් ඔබ ළඟට ඒවි කියලා. ඒකෙදි මූලිකම අවධානය අපේ තියෙන කෙටි ප්‍රශ්න ටිකට. එhmenan මෙතන සිට අපි කෙටි ප්‍රශ්න වලට අවධානය යොමු කරමු. සුපුරුදු පරිදි ඔබ ගන්න වෙන කොලයක් ඒකේ දාගමු දෙවන වාර පරීක්ෂණය කියලා. දාගෙන අර එදා වගේ එක කොලයක පැත්තක 20කුත් අනිත් පැත්තේ 20කුත් දාගමු. දාගෙන මෙන්න එහෙමනම් කාලය නිකුත් කරන්නටයි බලාපොරොත්තුව. මාද විශ්වාස කරනවා හැම ළමයෙක්ම කැමරා ඔන් කරගෙන ඔබගේ පේපර් එකට මේක අනුගත වෙන්න. ඔබගේ මූණ නොපෙනුනට මට කමක් නැහැ. එහෙනම් ඒක අදාළ කාර්යයෙහි නියැලෙන්න මා අධීක්ෂණය කරනවා. ඒ නිසා හරියට විනාඩි 20යි අද මා දෙන්නේ. මොකද හේතුව මේ වෙනකොට ඔබගේ සමහරලාට කියවලා බලලා ඇති කියලා හිතාගෙන. එhmenan 6:05යි. හරියටම 6:25 වෙනකොට ගෲප් එකට උත්තර දාන්නට සූදානම් වෙන්න. දැන් වැඩ පටන්. ඔබ ලියන එකට කැමරාව ඇඩ්ජස්ට් කරගත්තා නම් මට බලන්න පුළුවන්. මොකද මේ අනිත් අයට මොකද ඔබටත් මේ නීති ඒ විදිහටමයි. එක එක්කෙනාට ආවේනික නීති නෑ. බැරි එකෙක් ඉන්නවනම් යන්න පුළුවන්. ඉන්න එකෙක්ට අනිවාර්යයෙන්ම ඒකට අනුගත විය යුතුයි. මම ගයිස් දෙපාරක් අද කියන්න තියන්නත් එපා. මේ සියෝ දිනාටම කැමරා ඔන් කරන්න පුළුවන්. ඒක දැන් පුරුද්දක් වශයෙන් නොකර ඉන්න නිසා මට අද පස්සේ අද ඒ වැඩේ කරන්න සිද්ධ වෙනවා. කියොත් කිය ඈ. හරි. ඒ කියන්නේ ඔන් කර ප්‍රමාණය අවසానයි.
ඒකට අපි කියනවා ප්‍රඥා භාව කියලා. කරණීය මෙත්ත සූත්‍රයේ මෙත් වඩන්නකෝ සතු යුතු සන්තුෂ්කෝ කියන්නේ ලද දෙයින් සතුටු වීම. සර්වඥයන් ධාතුන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් නිදන් කර වෛද්‍ය කර වූ ස්තූපය රුවන්වැලි මහා සෑය. දයවන්සේ බහැරකට වැඩම කර ඇති විටක සදෑවතුන්ගේ වන්දනාමාන කර ගැනීම සඳහා ආනන්ද බෝධිය රෝපණය කර ලැබී සවැත් නුවර දෙව්රම් විහෙරේ. සමාජයේ එකිනෙකා හා බැඳීම් වැලක් හා සමාන බැවින් කිසිවෙකුට හුදකලා වාසය කිරීමට කියන සිගාලෝ වංශු රෙකෝඩින් කරන්නේ නැත. දෙවරම් වේර ඉදිරියට වාසය කරමින් නුවද ඌරන් ඝාතනය කිරීම නිසා අධික වද වේදනාවෙන් මරණයටපත් වූයේ චුන්ද සූකර එවැත්නි නොහඬව නොවැළපෙව් ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදෙමු. ඔබ දන්නා මේ ප්‍රකාශය කරන්නේ සුභද්‍ර කියන භික්ෂුව. පාටලිපුත්‍රයේ පැවති තෙවන ධර්ම සංගායන ප්‍රතිඵලයක් වන්නේ මේ කාය භේදයේ ඇතිවීම. තෙවන අපි ඉස්සරහට යමු. නැවත නැවත ඉපදෙමින් රූප ශබ්ද ගන්ධ කාම වස්තුන්ගේ වින්දනය ලැබීම භව තණ්හා කියලා කියනවා. භව තණ්හා තමා විසින් සිදු කරන ලද සියලු පින් වැඩ පින් පොත එතකොට දුට්ට ගාමිණී රජතුමා එයා පින් පොතක් ලියුවනේ. ප්‍රාණඝාතය අදත්තාදානයේ කාමමිත්‍යාචාරය යන වැරදි වලින් මිදී සදාචාරවත් ජීවිතයේ සම්මා කම්මන්ත. බෝසතාණන් වහන්සේ මහා පිරිනිස්ක්‍රමණය කරන විට උන්වහන්සේගේ වයස මගේ වයස 29. Oh no! ප්‍රඥාවන්ත පුජ්‍යලයකු වී මිනිස් ලොව උපත ලබන්න හැකි වන්නේ විමසුම් සීලී වූ නිසාය. කර ගැනීමයි. අබේගිරි විහාරයට අයත් රත්න ප්‍රාසාදය සහ මහාවිහාරයට අයත් ලෝවා මහපාය යන උපෝසථාගාරය. සූත්‍ර පිටකයට අයත් නොවන කොටසකි. මොකක්ද දන්නවද? අම්බට්ඨ නිකාය. ඒ වනේ අංකොට්ටම්බ වගේ. කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළේ අමනුෂ්‍ය බාධා කිරීම ලත් භික්ෂු පිරිස. හාමුදුරන කොතනද කරන්නේ? අභිධර්ම පිටකය සම්පූර්ණ වීමෙන් පසුව ඊට අයත් ප්‍රකරණ ගන්න වනුයේ කීයද කියලා අහනවා. 7කි. අප ජීවිතය මෙම භවයේ මරණයෙන් කෙලවර වූ පසු නැවත උපතක් නොමැති බැවින් හැකි උපරිමයෙන්ම කම්සක විදිය යුතු බව ඉගැන්වේ. උච්ඡේද වාදී දර්ශනයේය. කැලණි රජමහා විහාරයේ කිව්ව ගාම ධාන්‍යාගාර චෛත්‍ය කියලා මතක්. ක්‍රිස්තුවර්ෂ 5 කන් දෙක අහලා පේපර් කරගෙන අදාළ තැන බලා ගන්න. පන්තියට වෙලාවට සම්බන්ධ වුනේ නැත්නම් එහෙම බලා ගන්න. මම කියන්නේ. හාමුදුරන් ලයිට් නැතිනම් දාගෙන නැත්තේ. 5 වන සියවසේදී ත්‍රිපිටක ග්‍රන්ථවලට අටුවා සම්පාදනය කළ දකුණු ඉන්දීය භික්ෂූන් වහන්සේ කවුද? බුද්ධ ഘോഷ හාමුදුරු 25 විචිකිච්ඡාව යනුවෙන් හැඳින්වෙන්නේ
බුද්ධාදී අටතෙන්හි සැකයයි. ඇසළ පුන් පොහෝය දින හා බැඳුණු සිදුවීමක් නොවන්නේ ප්‍රථම ආරාම් පූජාව පිළිගැනීමයි. අනිත් සියල්ලක්ම ඇසළ පොයට සිදුවෙන දේවල්. මනසේ පහළවන අකුසල් මූල චේතනා ගණන තුනකි. අක්කෝස භාරද්වාජ නම් බමුණා සම්බන්ධ කතා පුවත් වලින් පැහැදිලි වන්නේ බුද්ධ චරිතේන ගුණාංගය වන්නේ ඉවසීම. මේ යනට සූදානම් වන අයෙකු හට ඇසෙන ලෙස පිරිසජ්ජනා කිරීම බෞද්ධ චාරිත්‍රය. කර්ම විභාගයට අනුව එමගින් අත්විදිය හැකි වන කර්මය විය හැක්කේ ආසන්න කර්මයි. දෙවන ධර්ම සංගායනා පැවැත්වීමට සහභාගී වූ රහතන් වහන්සේලා ගණන 709කි. සම්බුද්ධ පරිනිර්වාණ ආසන්න බව අසා ඊට ප්‍රථම රහත් වීමට උත්සාහගත් භික්ෂුවට අපි කියනවා ධර්මාරාම හාමුදුරුවෝ කියලා. අපේ දිනදා ජීවිතයේදී මුහුණ දීමට සිදුවෙන සිදුවීම් පෙර කරන ලද කර්මවල ප්‍රතිඵලද විය. ඒතකොට පුබ්බේගත හේතුවාද. අප ජීවිත කාලයේදී ප්‍රබල සිතුවිල්ලකින් තොරව සිදු කරන ලැබූ කර්ම හඳුන්වන්නේ කටත් හා කර්මයන්. ප්‍රබල සිතුවිල්ලකින් තොරව නිසා. හේමාලා කිව්වහම කීර්ති මේඝවර්ණ රජතුමාගේ කාලේ තමයි දන්ත ධාතු මහත්සේ අපේ රටට ගියේ. මොග්ගලී පුත තිස්ස හිමියන් විසින් අශෝක අධිරාජ්‍යය යටතේ පැවතු තුන්වන ධර්ම සංගායනා හඳුන්වන නමක් වන්නේ 35 සහස්සිකා රාජ්‍ය පාලකයන් තුලදී නොතිබිය යුතු මෝහයයි. ජනක කර්මයෙන් ඇති කරනු ලබන යම් කිසි කුසල හෝ අකුසල කර්ම වලට විටින් විට බාධා පමුණුන කර්මය වන්නේ උපපීලික කර්මයයි. ආහාර අනුභවයට පමණ නොදැන ක්‍රියා කළ කුසල රජතුමා අරබයා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාව තමයි ආරෝග්‍ය පරමාලා සන්තුට්ඨි පරමත්ත. බුදු ශාසනයේ අග්‍රදායි සුදත්ත හා විසාකා last one පහත් දැක්කෙන කර්ම අතරින් ගරුක කර්මයට අයත් වන්නේ අෂ්ට සමාපatti ලබා ගැනීමයි. හොඳයි අපි ගෲප් එකට එවමු බලන්න 40න් කීයක් ඔබ අරගෙන තියෙනවා කියලා. නම සමග ආමදුරනේ 11 වෙනි එකටයි 34 වෙනි එකටයි මොකක්ද දෙන්නේ? 34ට 3 11ටත් 3 මැසේජ් මොකද්ද මේ ලකුණු එවන්න ඕනේ මේ ගෲප් එකට 7 3 7
හරිද දැම්මද? හ්ම් 35 38 අයෝධ්‍යා 35 36 33 34 බොහෝ දෙනාගේ ලකුණු යම් මට්ටමක තියෙන බවක් පේනවා සමහරු එවන් නැති බවක් පේනවා මම ගැන කිසිවක් තාම කතා කරන්නේ නැහැ දැන් ඔය අද මම කීප දෙනෙක් 28 දෙනෙක් අයින් කරලා මානුෂීය හේතුන් කියලා ඒ උත්තරයක් හරින් අපරාධයක් නැහැ නැති කියලා සම්බන්ධ කළා අපි බලමු ඒක තව ටිකක් ඉස්සරහට යනකොට නෙවිනට මේ කතා කරන්න ඉන්නවද? සිංහල ආවරණය කිරීමක් ගැන අද බලාපොරොත්තුවක් නැහැ. මේක අදින් ඉවර කරපුවාම අපි ගෙදර වැඩ වගේක් පවරනවා. ඉතින් එහාට අදාළ කටයුතු අවසන් වෙනවා. ශ්‍රද්ධාව ඇතිවන ආකාරය අනුව ඇති ප්‍රභේද දෙක නම් කරන්න. බොහෝම හොඳ ප්‍රශ්න ටිකක් තියෙනවා. ආකාරවතී ශ්‍රද්ධාව, අමූලික ශ්‍රද්ධාව. कोटे युगेදී ජාතක කතා ඇස්පිරෙන් රචිත කාව්‍ය ග්‍රන්ථ දෙක කාව්‍යශේඛරය බුද්ධිල කාව්‍ය බුද්ධ ප්‍රතිමා නෙලීමට භාවිත කරන ලබූ ඉරියව් වර්ග 4ක් නම් ඉදි පිළිම හිටි පිළිම සැතපෙන පිළිම වරහන් පොත් පිළිම සක්මන් පිළිම ගියෙකුට ලැබිය හැකි සැප 4 ලියන්න. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, එනුවාම සුඛයිලු, අනවජ්‍ය සුඛ, හාමුදුරුවෝ අනන සුඛ කියන්නේ මොකද්ද? බුද්ධගයා පිළිබඳව ඇති වූ ප්‍රශ්නයේදී අනගාരിക ධර්මපාලතුමාගේ සටන් පාඨය වූයේ කුමක්ද? සිංහලේනි නෙගටිව් බුද්ධ ගයාව බේරා ගන්න. අනුරාධපුරයේ පිහිටා ඇති මහා ස්තූප ත්‍රිත්වය නම් කරන්න මම මේ තුනම වැදලා ආවා. මම යහඹ ලෙස අනුරාධපුර භූමියට ගියා. රුවන්වැලි මහා සෑය,
අබේගිරි මහා සෑය ජේතවනාරාමය මධ්‍යම ප්‍රතිපදාව ත්‍රිශික්ෂාවට බෙදා දැක්වීමේදී සමාධියට අයත් වන මාර්ගාංග නම් කරන්න. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. දෙවෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵල දෙකක් ලියන්න. දස වස්තුව ප්‍රතික්ෂේප කිරීම, ප්‍රථම වරට නිකාය ભેදය ඇතිවීම. දේව ධර්මයේ හේවත් ලෝකපාලක ධර්ම නම් කරන්නේ. හිරි ඔත්තප්ප කෙටි ඉරක් ගහලා ඇල ඉරක් ගහලා පව් කිරීමට ඇති ලැජ්ජාව හා භය. ප්‍රතිමාකරණයේදී පහත් එක්වෙන අවස්ථා නිරූපණයට යොදාගෙන මුද්‍රා නම් කරන්න. ධර්මයේ පැහැදිලි කිරීම ධර්ම චක්‍ර මුද්‍රාව. පෙරුම්දම් පිරීම ගැන පොළොව සාක්ෂි දරන එක භූමි ස්පර්ශ මුද්‍රාව. හාමුදුරනේ 10 වෙනි එකේ අයන්නට මොකද්ද? ධම්ම චක්‍ර මුද්‍රාව, භූමි ස්පර්ශ මුද්‍රාව. දැන් මේ පළාත් වල ඔය කීප දෙනෙක් මගේ පන්ති වලට සම්බන්ධ වෙලා ඉන්න එක ඇත්ත. දැන් ඔය විවිධ පළාත් දිහා බැලුවාම ඒගොල්ලෝ ඔය බුද්ධ ආගම පන්ති වලට යන්නේ නැහැ සාමාන්‍යයෙන්. බුද්ධ ආගම පන්තිකට යන්නේ නැහැ. යන නෝන්ඩියක් තියෙනවනේ. බුද්ධ ආගම ඉදකින් තොපි බුද්ධ ධර්මයේ පන්ති වලට යනවාද? මොයි බුද්ධ ආගම කියලා පොඩි නෝන්ඩියක් දානවනේ. ඉතින් ඒකෙන් අපේ ළමයි ගැලවිලා ඉන්නවනේ. දැන් මම බුද්ධ ධර්මයේ කරලා දෙනවනේ. තමයි 10ට 100ට 90ක්ම බුද්ධ ධර්මයේ පේල් එස් එකක්වත් නැති අය ප්‍රතිඵල ෂීට් දැක්කහම ඒ කියන්නේ හිතාගෙන ඉන්නවා බුද්ධ ධර්මයේ ලේසි කියලා. ඇත්තම ලේසි තමයි කියවනවා. හැබැයි ඉතින් කියවන්න නැති වුණාම ඒක අමාරුයි. ඉතින් ඒ නිසා ඔබ මේ විදියට ප්‍රශ්න ටික ලියලා ඒ කටයුතු කිරීම හරි වැදගත්. ඔව්. කියන්නේ එන්න කියලා හදන්න නෙමෙයි උදේම එන්න ඉතින්. ඔය මෙහෙනම් බස් වලට දැන් ගැටලුවක් නැහැ දැන් එන්න. ඇවිල්ලා මේ වැඩ ටික කරගෙන යමු. දැන් හෙටත් මම අධ්‍යක්ෂකවරුන්ට හම්බෙන්නත් යන්න උවමනාවක් තියෙන. ඒ ටික කරන්නත් පුළුවන්. උවන්දර උදේ එන්න බලන්න. හරි. ඔව්. next. සතර බ්‍රහ්ම විහරණ නම් කරන්නේ මෙත්තාස් කරුණාස් මුදිතාස් උපේක්ඛාස්. එමනේ ඉංග්‍රීසි වලින් කියන්නේ බණ කියන්නේ. මෛත්‍රී වඩන්නෙකු තුල තිබේ යුතු චරිත ලක්ෂණ 3ක් නම් කරන්න. සග්ගෝ ඒ වචන ටික පාලියෙන් කියමුකෝ. ක්‍රමාදාන්න උජු සුජු 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 සුවාචෝ
මුදු අනතිමානී ඉතින් යාට සන්තුෂ්ඨ කෝච සුපරෝච අපකිච්චෝච සල්ලව කෞත්ති සන්ත්‍රින්තියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනුගිද්දෝ ආදී වශයෙන් ඒක සම්බන්ධ කරගමු ඈ සතර සංග්‍රහ වස්තු අනුගමනය තුළින් ධාර්මික රාජ්‍ය පාලනයක් ඇති වෙන අයුරු පෙන්වා දෙනවා අම්මා ලියන්නම් පිටුවක් මගේ අත නෙමෙයි දෙන්නේ යකෝ මම උදේ 8ට පටන් ගත්ත පමණේ සිට මේ වෙනකන් කෑ ගහලා මම කටරි දෙනවා ඒ පන්තියේ ඉන්න ළමයින්ගේ අත්‍රිද වීම මාගේ විනෝදාස්වාදයයි මොකද මං ඉස්සර හරි හොඳ හාමුදුරු කෙනෙක් මගේ හිත මලක් වගේ තිබ්බේ දැන් ඒක ගලක් පොඩි ඒ හින්දා දැන් ඒක රිදවනවා හරි එහෙමනම් අපි ලියලා ඉවර කරමු මේක හරි ලස්සන මාතෘකාවක් ආයෙ පාරක් කියන්න සතර සංග්‍රහ වස්තු අනුගමනය කිරීම තුලින් ධාර්මික රාජ්‍ය පාලනයක් ඇතිවන අයුරු පෙන්වා දෙන්න මේක ලියන්නේ මෙහෙමයි ඈ ඔය නිකම් මොකට බහින්න එපා බුදුදහමේ ඉගැන්වෙන සතර සංග්‍රහ වස්තු ඔය ක්‍රමයේ අල්ලගත්තම හරි ලේසි සතර සංග්‍රහ වස්තු සතර සංග්‍රහ වස්තු තුලින් ජීවිතේ බොහෝ දෑ සාර්ථක කර ගැනීමට මනා පිටිවහලක් සැපෙයි එකේ කරුණු රාජ්‍ය පාලනයට යොදාගන්නේ නම් ඒකාන්තයෙන්ම ධාර්මික රාජ්‍ය පාලනයක් ඇතිවීම නොඅනුමානය එහිදී දානය ප්‍රිය වචනය අර්ථ චර්යාව සමානාත්මතාවය යනාදී කරුණු අනුගමනය කිරීම හරහා පාලකයා ධාර්මික කෙනෙක් බවට පත්වේ. පාලකයා ධාර්මික කෙනෙක් බවට පත්වේ. පාලකයා ධාර්මික වූ විට ජනතාවද ධාර්මික වීම අනිවාර්යෙන් සිදුවන්නකි. එමෙන්ම සමානාත්මතාවය උඩ
ජාති ආගම් කුල පන්ති භේදයෙන් තොරව සෑම කෙනාගේම මානව හිමිකම් සුරකින අයුරින් ප්‍රජාව ආරක්ෂා වීමද මෙහිදී සිදු කෙරේ. සොරකම වලකා හැමෝටම නිදහසේ ජීවත් වීමට රාජ්‍ය පාලනයක් මේ තුලින් ඇති කළ හැකිය. සැබවින්ම මෙහිදී පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොසලකා හැමෝටම පොදු ජනතා සේවයක් පාලක පන්තිය සිදු කරන්නේ නම් ඒ හරහා දෙහිමි පාලනයක් ඒකාන්ත වශයෙන්ම උදා වී ඔව් රිදෙනවද? රිදෙනවා. අපි යමු next ප්‍රශ්නයට. උත්සාහයෙන් හා සිහියෙන් කටයුතු කරන්නාගේ යසස වැඩෙන බව පැවැදෙන දම් අම්මා උට්ටානවතු ඕකේ විභාගෙට තියෙනවා පුතේ. ඒ විභාගෙට ගාථා ටික මම ඒකේ පස්සේ කියලා දෙන්නම් කටපාඩම් ගන්න තියෙනවා. මේ සැරේන ගාථාවත් මම යන්න කලින් කියලා දෙන්න. ඕ අප්පා අපි හරි නරක කට්ටිය වගේ පේනවා. උට්ටානවතු සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරේ සංයතස්සච ධම්ම ජීවි අප මත්තස්ස යසෝ බිවට්ටති. එම ගාථාවේ අර්ථය ලියන්න. හොඳට ලියන් බලන්න අර්ථය මම කියන්නේ. නැගී සිටීමේ විහිරයෙන් යුක්ත සිහියෙන් යුක්ත පිරිසිදු ක්‍රියා ඇති විමසා බලා කටයුතු කරන මනා හික්මීමක් ඇති දෙහිමින් ජීවත් වන
ප්‍රමාද නොවූ අයගේ කීර්තිය විශේෂයෙන් වැඩි ඊටතම් වඩේ විශේෂයෙන් වඩේ ශිෂ්‍ය දිවිය ඔප්නම්වා ගැනීමට එම ගාථාය ලැබෙන උපදෙස් පැහැදිලි කරන්න. ඔපනම්වා ගන්නෙමි බලමු. ඕකේ එකපාරටම අර කොළුවේ තියාගෙන ඉන්නේ නැහැ. අපි මේමයි යන්නේ. කුද්දක නිකායෙහි එන ග්‍රන්ථ අතර කුද්දක නිකායේ එන ග්‍රන්ථ අතර ධම්ම පදය දෙවෙනි ග්‍රන්ථයයි. ඔන්නෝම මතකයෙන් ලියන්න ඕනේ. නිකම්ම නිකන් ලියන්නේ දෙවෙනි ග්‍රන්ථයයි. එහි එන සෑම ගාථාවක් හරහාම එහි එන සෑම ගාථාවක් හරහාම පුජ්‍යල ජීවිතයෙහි පැවැත්ම උදෙසා හේතු වේ. ඒ අතරින් උත්ථානවතෝ සතිමතෝ ගාථා ධර්මය හරහා ශිෂ්‍ය ජීවිතය උපනම්වා ගැනීමට අවශ්‍ය උපදේශ ගණනාවක්ම පෙන්වා දිය හැකිය. අපි තරු ලකුණ යටතේ පහළට ලියාගමු. ඒක හරියට වැදගත්. ඉලක්කයක් කරා යොමු වීමට ඉලක්කයක් කරා යොමු වීමට හෙවත් විභාග ජය ගැනීමට උත්සාහය තිබිය යුතුය. දෙක නිවැරදි නිරවුල් දැක්මක් සඳහා සිහි කල්පනාව තිබිය යුතුය. පිළිවෙලකට වැඩ කළ යුතුය. පිළිවෙලකට වැඩ කළ යුතුය. සමාජයේ කූට උපක්‍රම වලින් ආරක්ෂා විය හැකිය. සංවර බව හා අප්‍රමාදී බව
තිබිය යුතුය. ප්‍රශංසා ලැබීම හා කාර්යක්ෂම බව ඇති කර ගැනීමට මේ හරහා හැකියාව ලැබේ. මේ ආදී වූ බොහෝ දේ දිනන්නට උපදේශ සමුදායක් මෙහි දක්වා තිබේ. අපිට ඊළඟට හම්බෙනවා බොහෝම ලස්සන අනිවාර්ය විභාගයට එන එක. ඒ තමයි මේ භාවනාව සම්බන්ධ. විදර්ශනා භාවනා හඳුන්වන වෙනත් නම් දෙකක් ඕනේ. භාවනා කිරීමෙන් අපිට ලැබිය හැකි ප්‍රයෝජන අපිට 5ක් කියලා තියෙනවා. නමුත් අපි ඊට වඩා 3ක් කියලා තියෙනවා. අපි ඊට වඩා ටිකක් මේක ලියන්න ඕනේ. ඒ වගේම ඊළඟට අහනවා දෛනික ජීවිතයේ සාර්ථකත්වයට විදර්ශනා භාවනාව. අපි මෙච්චර කාලයක් සාමාන්‍ය සමත භාවනාව වලින් මේක හරි බොහෝම ලස්සන ප්‍රශ්නයක්. බොහෝම අමාරු ප්‍රශ්නයක්. වැඩියෙන් ලියන්න වෙන ප්‍රශ්නයක්. අත් රිදෙන ප්‍රශ්නයක්. ලියමු අපි. විදර්ශනා භාවනා හඳුන්වන වෙනත් නම් දෙකක්. ප්‍රඥාස් and තිලක්ෂණ. ඕවම ලියන්න එපා. ප්‍රඥා භාවනාව තිලකුණු භාවනාව කියලා. ශිෂ්ට සම්පන්න වෙච්ච ලියන්න ඕනේ. ආමුදුනේ ප්‍රඥා කියලා මොකක්ද කිව්වේ? ප්‍රඥා භාවනාව සහ ත්‍රිලක්ෂණ භාවනාව. භාවනාව කිරීම මගින් අපිට ලැබිය හැකි ප්‍රයෝජන තු. දැන් ඔය දෙවෙනි ප්‍රශ්නෙට පුතේ අපෙන් අහනවා නම් ප්‍රයෝජන 3ක් කියලා වෙන වැඩි විස්තර ලියන්න යන්න එපා. මොකද උඩ ලකුණු හම්බෙන්නේ 3යි. බැරි වෙලාවෙන් කිව්වොත් එimhe කෙටියෙන් පැහැදිලි කරන්න හරි විස්තර කරන්න කියලා හරින් ටිකක් කරන්න ඕන. හරි. පුතේ භාවනාව කරපුවාම අපිට ලැබෙන කරුණු ටික අපි ලියමුකෝ. ආලා ඊට පස්සේ ඒකෙන් 3ක් ලියා ගන්න එක වෙනම කතාවක්. මතක ශක්තිය වැඩි වීම. අම්මපල් භාවනා කරනකොට පුදුම මතකයක් එන්නේ. දැන් අපි භාවනා කරලා නෙමෙයි අපි යම් මට්ටමකට හිත ගොඩාක් දේවල් වලින් යට කරගෙන ඉන්න එක හරි වැදගත් පුතේ. ඕන එකක් මතක හිටිනවා. දැන් උගන්වන්නේ බුදු ධර්මයේ, ඊට පස්සේ උගන්වන්නේ සිංහල. ඒ හැම එකක්ම මතක තියාගෙන ඉන්නවා. ළමයිව මතකයි. හැම දෙයක්ම අපි භාවනා නම් කරලා නැහැ. නමුත් අපි කියන්නේ හිත එක්තෙන් කිරීම අතිශය වැදගත් කියන එක. ඊළඟට තමයි එක් අරමුණකට මනස පැමිණීම. එක් අරමුණකට මනස පැමිණීම. ඔව් අප්පා. මගේ හිත මේ වෙලාවේ තියෙන්නේ අනුරාධපුරේ. මං ඊ අනුරාධපුරේ ඉන්නකොට කෙනෙක් දැක්කා. මගේ හිත තාමත් තියෙන අනුරාධපුරේ. ඔව්. මං අර නෙළුම් මල් වගේක් ගන්නට ගියා. මං එතන මගේ හිත තියෙන්නේ. ඇයි මං නාන්න ගියා. එතන මගේ හිත. අපේ හිත මහ පුදුමයි අප්පා. වෙලාවකට හිත අපිටම පාලනය කරන්න බෑ. හැබැයි කවදාරින් ඒ හිත එක අරමුණකට ගත්තොත් නම් ආය කාටවත් අපේ හිත වලට එන්න බෑ. ඒ නිසා මතක තියාගන්න. ඒ වගේම උපේක්ෂාව ඇතිවීම. උපේක්ෂාව පුතේ උපේක්ෂාව කියන වචනේ අපි හැමෝටම වැදගත්. අපි උපේක්ෂා නැන්නේ. අපි ආත්මාර්ථකාමී. ඔයාලා දන්නවද අපි උපේක්ෂා සාගත වුණොත් හැමෝටම මධ්‍යස්ථව සලකන. අපේ ගෙවල් වලත් අපි එහෙම තියෙන අම්මට වැඩියෙන් ආදරේ තාත්තට ආදරේ නෑ. තාත්තට වැඩියෙන් ආදරේ අම්මට ආදරේ නෑ. උපේක්ෂා සාගත නෑ. මධ්‍යස්ථ ප්‍රතිපදාව කියන එක හැමතැනටම මේකනේ. ඕන්ටඩියෙන් කෑවොත් එම් තරබාරු වෙනවා. අඩුවෙන් කෑවොත් ඔයාලා ඉන්නා වගේ මන්ද පෝෂණය හැදෙනවා. මධ්‍යස්ථව කෑවොත් හොඳට ජීවත් වෙන්න පුළුවන්.
බානකෝ හැම එකක්ම මේ මැදුම් පිළිවෙත කියන එක වටින එක. ඕනට වැඩියෙන් පාඩම් කළොත් පිස්සෙක් වෙනවා. පාඩම් නොකර හිටියොත් මෝඩෙක් වෙනවා. මධ්‍යස්ථ වුණොත් විභාගය පාස් වෙනවා. හැම එකම මේ ඕනට වැඩියෙන් බුදිය આવොත් එහෙම සම්පූර්ණයෙන්ම මොකද්ද තීන මුද්දේ එහෙම නැත්නම් මෙල වැඩක් කරන්න බැරි වෙනවා. බුදියන් නැතුව හිටියොත් එහෙම මොළේ අමාරු හැදෙනවා. මධ්‍යස්ථයේ බුදිය ගත්තොත් එහෙම කොට යනවා. හැම එකම එහෙම. ආදරේ පිස්සුවෙන් කරන යන්න ගියොත් පිස්සු වෙනවා. නොකර හිටපුවාම මෝඩය වෙනවා. මධ්‍යස්ථය කරව ගෙදරට අහුවෙන්නේ. බලන්නකෝ මේ වගේ තියෙන වැදගත්කම්. ඔව් ඒවා ඒ විදිහට කරගෙන යනවා. හරි. කායික මානසික රෝග අවම වීම. බොහොම හොඳ වැඩක්. ලෙඩ හැදෙන්නේ. භාවනා කරන ලෙඩ හැදෙන්නේ. ඒක ඇත්ත නේ. ඊළඟට ඉවසීම වැඩි වීම. ඉවසීම වැඩි වීම. ඔව් අපි ඊළඟ එක කරමු. දෛනික ජීවිතයේ සාර්ථකත්වයට විදර්ශනා භාවනා වැඩි කිරීමෙන් ඒක ටිකක් ඉතින් පුළුල් ලෙස මෙව කරගන්න ඕනේ කාරණා. ඒක මම මෙහෙම ලියන්න පටන් ගන්නවා. බුදුදහමේ ඉගැන්වෙන ප්‍රධාන භාවනා දෙක අතුරින් වෙන ගැම්මක් නේද? හයි වැඩියෙන් ලියන්න යනකොට බුදුදහමේ ඉගැන්වෙන ප්‍රධාන භාවනා ක්‍රම දෙක අතරින් ප්‍රඥාවෙන් ලොව බැලීම විදර්ශනා භාවනාව ලෙස නම් කර තිබේ. එකී භාවනාව වඩන්නාට ඒ උපකාරී වන්නේ කෙසේදැයි මෙහිදී පෙන්වා දිය හැකිය. එහිදී මුලින්ම පංචස්කන්ධය පිළිබඳ විශේෂාකාරයෙන් බැලීමෙන් ඒ ප්‍රඥාව වර්ධනය වේ. ප්‍රඥාව වර්ධනය වේ. ත්‍රිලක්ෂණ අවබෝධය නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම සංකල්ප කෙරෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම සංකල්ප කෙරෙහි අවබෝධයෙන් නිවන ළඟා කරගත හැකිය. මේ අතර එන වැදගත්ම කරුණ වනුයේ අටලෝ දහමින් කම්පා නොවී
ජීවිතයේ දෙස මනා දැක්මක් ඇති කර ගැනීමයි තම ජීවිතය කෙරෙහි කල්ැතිව යථාර්ථයට මුහුණ දීම දැනගැනීම හරහා සාර්ථකත්වයට ළඟා විය හැකිය. මේ ආදී වූ කරුණු බොහෝමයක් මේ ආදී වූ කරුණු බොහෝමයක් විපස්සනා භාවනාව වැඩිම තුළින් ලැබෙන බව පෙන්වා දිය හැකිය. තව තුනයි කාව්‍යයේ මූණ දැක්කම මට ලියන්න හිතෙන්නේ නැහැ පුතුකේට. ආය පාරක් මහාන වෙන්න ඉත. තව ටිකකින් ලියමුද? ඉමන්දි මනුජන කියන්නකෝ බාන්න උද්දෘත පාඨය. ඉමන්දි හලෝ පවනි නංගි කොහොමද ඉතින්? ඒ පවනි නිදිද ඔයා? අඩි ඇහැරෙන්න ඉමන්දි කියන්න බලන්න. හාමුදුරනේ කවියද? yes දෑතේ කරඟට සිඹසන සන්නට ලාගොයමේ දළු පවන්සලයි දහදිය මුතුවට මල් වරිසාවේ කරල් බරින්පී දී වගිරේ අඩසඳ මෝරණ මැදියම් මහසින් බිලිඳු හදට කිරි දියර ගලයි හෙට ඉදිවන නව ලෝකය දැක දැක පුංචි පුතා හීනෙන් හිනෙහි දහසක් වැව්බැඳි යෝධ මිනිස් කළ යළි ඉපදී ඇති මව්දෙරණේ සත්රුවනින් නව නිදහන් මතුවී පුතුගේ සිනාවෙනි ඔප වැටුනේ. බොහොම හොඳයි. පොල් පිටිගමට යන්න හිතෙනවා. පොල් පිටිගම පැත්තට යන්න හිතෙනවා. කාවින්දියා මොනවාද යකෝ ඇස් දෙකත් එක්කම වෙන අපේ නිකන් හරියට තොරණකයි කරනවා ඒකේ ඇත. කොරංගි පස්සේ hina වෙන්නකෝ. දැන් කියලා ඉන්න. දෑතේ කරගට සිඹසන සන්නට ලාගොයමේ දළු පවන්සලයි දහදිය මුතුවට මල් වර්ෂාවී කරල් බරින්පී දී වැගිරෙයි අඩසඳ මොරණ මැදියා මාතින් බිරිඳු හදට කිරි දියර ගලයි හෙට ඉදිවන නව ලෝකය දැක දැක පුංචි පුතා හීනෙන් හිනෙහි දහසක් වැව්බැඳි යෝධ මිනිස් කළ යළි ඉපදී ඇත මව්දරණේ සත්රුවනින් නව නිදහන් මතුවේ පුතුගේ සිනාවෙනි ඔප වැටුනේ. ඔය කවියක් දුන්නම වෙන්නද පිළිවෙලට නේද? ඉතිහාසයේ පළවෙනි වතාව. ඔය මගේ ඉතිහාසයේ ඇහුවම යෝගේ කවියක් පිළිවෙලට දෙන්න. ජීවිතේට හිම දෙන්නේ. උමේසා සෙව්මිනි. කවුද මේ උමේසා? ඔබතුමිය ඒ අනික කීම් බලන්න. දෑතේ කරගට සිඹසන සන්ලාගොය මේ දළු පවන්සලයි දහදිය මුත්කට මල් වර්ෂාවී කරල් බරින්පී දී වැගිරෙයි අඩසඳ මෝරණ මැදියම්
අඩසඳ මෝරණ මැදියම් ඇතින් බිරිඳු හදට කිරි පියර ගලයි හෙට ඉදිවන නව ලෝකයේ දැක දැක පුංචි පුතා හීනෙන් හිනෙහි දහසක් වැව්බඳි යෝධ මිනිස් කැල දල්පදී ඇති මවුදරනේ සත්‍රුවනින් නව නිදහන් මතු වී පුතුගේ සිනාවෙනි ඔප්පු වෙත. කොහොමද දැන් ඇස් දෙක පියාගෙන කියන්නකෝ අවසානේ. මම ඉස්සර මයික් එක ඕෆ් කරන්නකෝ ඔන් කරන්නකෝ ඇස් දෙක අරගෙන. දැන් ඇස් දෙක පියාගන්නකෝ. දෑතේ කරගැට සිඹසන්න සන්නට ලාගොය තුන්වෙනි එක විතරයි. දහසක් වැව්බඳි යෝධ මිනිස් කැල යලි ඉපදී ඇති මවුදරනේ සත්වනින් නව නිදහන් මතු වී පුතුගේ සිනාවෙනි ඔප වැටුණේ. අප්පරද කවි දෙකද පද තියෙන්නේ? තුන්වෙනි එක අය පාරක් කියන්නේ දහසක් වැව්බඳි දහසක් වැව්බඳි යෝධ මිනිස් කැල යලි ඉපදී ඇති මවුදරනේ සත්වනින් නව නිදහන් මතුවී පුතුගේ සිනාවෙනි ඔක වැටුනේ. ඔය අර පොත බල බලා කියන්නේ එහා පැත්තේ තිබ්බ එක. ඇස් දෙක හැරෙනකොට මට පේන්නේ යෝධ මිනිස් දහසක් වැව්බඳි යෝධ මිනිස් කැල යලි ඉපදී ඇති මවුදරනේ සත්වනින් නව නිදහන් මතුවී පුතුගේ සිනාවෙනි ඔක වැටුනේ. අමාරුයි ඉතින් කෙදිරි ගාලා කියාගත්තා ඉතින් ඔව්. ලාට ගෙම්බ හිදිනවා. මනෝලි දැන් මොනාලිද? මොනාලිසා දෑතේ කරගැට සිඹසන සන්නට ලාගොය මේදලු පවන්සලයි දහදිය මුතුවට මල් වර්ෂාවේ ඇස් දෙක අරින්නේ දෑතේ කරගැට සිඹසන සන්නට ලාගොය මේදලු පවන්සලයි දහදිය මුතුවට මල් වර්ෂාවේ කරල් බරින් පීදී වැගිරේ අඩසඳ මෝරණ මැදියම් මහසින් බිලිඳු හටද කිරි දියර ගලයි හෙට ඉදිවන නව ලෝකයේ දැක දැක පුංචි පුතා හීනෙන් හිනෙහි දහසක් වැව්බඳි යෝධ මිනිස් කැලේ අලි උපදී ඇති මවුදරනේ දහසක් වැව්බඳි යෝධ මිනිස් කැලේ අලි ඉපදී ඇති මවුදරනේ සත්‍රුවනින් නව නිදහන් මතු වී පුතුගේ ඉනාවෙනි ඔප් නැවුනේ. අනේ ඉතින් දුක හිතෙනවා නේද? බලහා ගෙවල් වලටලා මොනවා කරනවද කියලා වෙලාවකට හිතෙනවා. දුමිදගේ දුවත් ඇවිල්ලා ඉන්නේ. ඔතුවිල පැත්තට යම් බලන්න දැන් පළාත් වලින් ගන්න බෑ. දුලංජි හර්ෂිකා දෑතේ කරගැට සිපසන සන්නට ලාගොය මේදලු පවන්සලයි දහඩිය මුතුවට මල්වරු සාවී කරල් බරින් පී දී වැගිරෙයි අඩසඳ මෝරණ මැදියම් අහසින් බිලිඳු හදට කිරි දියර ගලයි හෙට ඉදි වන නව ලෝකයේ දැක දැක පුංචි පුතා හීනෙන් හිනෙහි දහසක් වැව්බඳ යෝධ මිනිස් කළ යලි ඉපදී ඇත මවුදරනේ සත්‍රුව නින්නව නිදහන් මතුවී පුතුගේ සිනහවෙනි ඔප වැටුනේ. දැන් නම් හොඳයි අර එක දවසක් අහගත්තනේ පොළු යන්න ඉතින් පස්සේ ඔය පට්ට එහෙම මන්නම් කියන්නේ මේ කෙල්ලන්ට බයින්ඩ මෝ බයින්ඩ තමයි ඔප වැටෙන්නේ. කොල්ලා බයින්ඩ ලස්සන වෙන්නේ ඒ වගේ. මේක කොල්ලෙක් නෑනේ මට ගන්න. මම දැන් මුලින් ඉඳන් අගට ගියා අග ඉඳන් මුලට ආවා. එකෙක්වත් හම්බුන්නේ නෑ මට. මේ හැම වෙලේම ඉන්න ඔසාන් ඉතින් මේ ස්කේල්ලෝ සේරටම එකම එක කොල්ලා ඉන්නේ කොල්ලෙකුට කියලා. ඒ ඔසාන් විතර. අනිත් ඒවා සේරම ගෑනු වගේ ෆෝන් ඔෆ් මයික් ඔෆ් මේවා ඔෆ් කරන්නේ. හැබැයි මේක මතක තියාගනින්න. මේක දැඩිසේ කියන කාරණාව. හැංගි වෙස් බැඳලා නටන්න වෙන්නේ එඩිපිට. හරියටම අගෝස්තු මාසේ මැද වෙනකොට ක්ලාස් පටන් ගන්නවා. එක්කොඹලා පන්ති නෑවිත් ගෙදර හිටපල්ලා.
ඔය සේරම ඔළුවේ තියාගෙන ඉන්න දැන් ඔය එන්නේ නැතිවම. ආව ගමම්ම පටන් ගන්න කවර අතන නතර වෙච්ච තැන ඉඳන් එක දිගටම ගන්න. දුන්නොය ගොඩ. එක දිගටම අරන් තමයි වැඩේ පටන් ගන්න. ඉන්නවා මට සෙට් එකක් අල්ලගන්න. ਵਿਚාරණේ දැන් මේ ලිස්ට් එක ආවහම දැන් මම මොනවත් තාම කියන්නේ නැතුව කිසි දෙයක් කියන්නේ නේ මම්මනේ අන්තිමට ਵਿਚාර නිකුත් කරන්නේ. මම මේ ਵਿਚාර දෙන එක සියලු දේවම නතර කරනවා ක්ලාස් එකේදී ਵਿਚාර ඉෂු කරන්නේ. දැඩිසේ කල්පනාකාරීව ඉඳලා මම අල්ලගන්න ඕන සෙට් එකක් අල්ලගන්නම ඉන්නේ. දැන් මම දැන් ඒක පෙන්වන්නම් මේ වැඩේ පත්තු වෙච්ච නිසා. සමහර ගෙවල් වල මේකට අධීක්ෂණය වෙන්නෙත් නැහැ. දැන් මේ තියෙනවා සෙනසුරාදා. දැන් පුත්වලලා මල්සලා මලිඳුලා ඒ වගේම කාවින් කවුද ඔෂාන්ලා එතකොට ඉමර්සලා මේක දෙවෙනි එක යටතේ මේ එවකු නැති සෙට් සේරම මේකේ තියෙනවා. ඔයගොල්ලෝ මං අද එවලා තිබ්බ නිවේදනයක් අද විචාර සියල්ලම ලබා දෙන්න කියලා. මං හිතන්නේ මං ඔබ 3 වෙනකොට ලබා දීලා ඇති කියලා. මොකද මං හෙටයි ගන්න යන්නේ. මං අද කුරුණෑගල ඉන්නේ. මම හෙට 12 වෙනකන් ඕගොල්ලන්ට අවස්ථාව දීලා තියෙනවා ඒවා දෙන්න. ආයේ හෙටත් දෙන්න පුළුවන්. හෙට 12ට මං ඒවා ගන්නට එනවා. එතකොට මං ඒ ටික අරගෙන ඉනවා. මීට කලින් බදාද එවලා තිබ්බ කීප දෙනෙක්. ඉතින් මා විශ්වාස කරනවා ඔබ එවලා ඇති කියලා. ඒ නිබන්ධන ඒ බලන ඒවා එකක්වත් ඔබට ආයතනයෙන් ලබා ගන්න ලැබෙන්නේ. ඒවා සියල්ලම ලැබෙන්නේ ක්ලාස් එකේ. ළමයි 50ක් අඩු වුණා. විචාර ටික එවලා නැති. ඒ වගේම ඒ කටයුතු වලට සම්බන්ධ වෙලා නැති අය පන්තියට එනවට වැඩිය හොඳයි. එහෙමම ගෙවල් වල නතර වෙනවා. මට පාඩුන්නේ ඔබ නාවා කියලා. මොකද ඉන්න කෙනාට මම උගන්නගෙන හරි යන්න වැඩ කරන්නේ. එහෙනම් මම විචාර ලිස්ට් එක එවනවා නන් ලිස්ට් එක මට ලබා දීපු අයගේ හෙට දිනේ හවස් වෙනකොට එතකොට බලා ගන්න පුළුවන්. ඔව්. හදිසි දෙමාපිය රැස්වීමක් තියෙනවා. තව පැයක් භාගයකින් පසුව ඕගොල්ලන් ගෙවල් වල දෙමාපියෝ ඉන්නවා. විනාඩි 2කට මේ ළඟට සම්බන්ධ වෙන්න කියන්න මේ කවි පාඩම් ගැනීමෙන් පසු. මොකද්ද මං කිය හිටියේ? කවියනේ අරන් තිබ්බේ. සසිනි ගමෝත්‍ය. දැතේ කරකට සිඹසන සමට ලාගොය මේ දළු පවන්සලයි. දහඩිය මුත්තුවට මල් වරුසාවි කරල් පරින් පීදී වැගිරෙයි. අඩසඳ මෝරණ මැදියම් මහසින් බිලිදු හදට කිරි දියර ගලයි. හෙටේදී වන නව ලෝකයේ දැක දැක පුංචි පුතා හිනේ. ඒත් බෑ ගමෝද්දේ පොත බලලා කිව්වේ. නෑ කියනවා. ඔය හැරෙනකොට මට පේනවා කෙල්ල වැඩ කරන කෙල්ල. ඒවට පොත බැලුව බව මම දැක්කා. ඒ එතනින් එහාට ආයෙ වැඩක් නෑ. සෙමිනිද කෞසල්‍ය මට කොල්ලෝ නෑ ගන්න. ඉතින් මම කොල්ලෙන් ගන්නෙ නෑ. දැතේ කරකට සිඹසන සන්නට ලාගොය මේ දළු පවන්සලයි. දහදිය මුතුවට මල්වරු සාවි කරල් බරින් පී දී වැගිරෙයි. අඩසඳ මෝරණ මැදියම් මහසින් බිලිදු හදට කිරි දියර ගලයි. කෙත ඉදි වන නව ලෝකයේ දැක දැක පුංචි පුතා හීනෙන් හිනෙහි. දහසක් වැව්බැදි යෝධ මිනිස් කැල යලි ඉපදී ඇති මහෝදරනේ. සත්‍යය නින්නාල නිදහන් මතුවී සිතුවි සුනහගෙන යොපරටිනි. හොඳයි. ඔව් අනිත් අය නම් ඉතින් නිතර ගන්න පාඩම් දෙන පිරිසක් බවට පේනවා. ඒ නිසා මම ඒක දැක්ක පන්නන්නේ නැහැ. දැන් හයියෙන් අම්මේ කියලා කියන හැබැයි මයික් ඕෆ් කරගෙන නැත්නම් මගේ කම් පැවෙනවා. ඒ හින්දා මේ ළඟ ඉන්නවනම් ප්‍රශ්න නැහැ. ඊළඟ කවිය මම ඔහොම කියලා දෙන්නම්. දැසේ කඳුලැලි පිසදා බලනෙමි හෙට හීරු එළියට වඩින්නේ. ණය නැති බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරපෙන්නේ. මාගත වෙහෙසට ආදරයෙන් දිය උල්පත පාදන පුංචි පුතෝ. ඒගත වෙහෙසම සතුටක් වෙයි මට ඔබ සිහිවන විට පුංචි.
2500 වසරක් තිස්සේ මාතුතු සිහිනය පුංචි පුතුනි. ඔබට ලෝකයේ ඉදිකර දීමිස යා නොහැකිය මට පුංචි පුතු. ඔව් අපි ඔබට විවේකීකුත් කලින් ඉල්ලුවා මා ඔබට විනාඩි 10ක විතර පුංචි විවේකීකුත් දෙනවා. ළමයි හැමෝටම මේ විවේකී අරගන්න පුළුවන් මේ වෙලාවේදී ගෙවල් වල කොහොමදත් අම්මා තාත්තා ඉන්න නිසා ඒගොල්ලන්ට විනාඩියකට දෙකකට චුට්ටක් උතෙන් සම්බන්ධ වෙන්න කියන්න මේ වෙලාවේදී. ළමයින්ට පුළුවන් විනාඩි 5ක් විතර වගේ නැගිටලා විවේකීව තේ එකක් එහෙම බීලා අම්මලාට තේ එකක් හදාගෙන එන්න පුළුවන්. ඔව් විනාඩි 5කට විතර වගේ අපේ දෙමාපියෝ පොඩ්ඩක් සම්බන්ධ වෙමු. පොඩ්ඩක් කැමරා ඔන් කරගත්තා නම් හොඳයි කියලා හිතනවා. තේරෙම ඉන්නවද නැද්ද කියලා හරි බලාගන්න. ළමයි ඔතෙන් ඉන්න අවශ්‍ය නැහැ. ඔයාලට ගිහිල්ලා තේ ටිකක් රත් කරගෙන පොණ්ඩලා ගිහින්. සියලුම දෙමාපියවරුන්ගෙන් කරන ඉල්ලීම ඔබගේ ෆෝන් එකේ කැමරා ඔන් කරගෙන සම්බන්ධ වෙන්න. මේ තියෙන එක ලේඛනයක්. මට ගොඩ වෙලාවක් මට ලේඛනේ තියන්න නැතුව මම මේ පෙන්වුවේ කාරණාව සම්බන්ධව. මේ තියෙන එකේ දෙවෙනි ලේඛනය. ඔය සෙනසුරාදාට අයිති ළමයි. මේ තියෙන එකේ 2 වෙනි ලේඛනය. මේ තියෙන එකේ අවසාන ලේඛනය. ඔව් මම මේ සම්බන්ධව වෙන වැඩි කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ නැහැ. මම අදාළ කාරණා විතරක් කියන්නම්. එතනින් එහාට
ගුරුවරයා මගේ නම් මට තීරණ ගන්නත් පුළුවන්. මා ඔය පෙන්වුවේ මේ 6 7 8 9 10 11 කියන දරුවන් වෙනුවෙන් සිදු කරගෙන එන වැඩසටහන් මාලාව නිති පන්තියට අමතරව අතිරේකව දරුවෝ යොදවන තැන්. ඔබගේ දරුවා ඉන්නේ කොතනද සහ මොකක්ද කියන එක මා ප්‍රතිප්‍රශ්නයක විතුනේ. මා මෙන්න මේ කාරණාව සිහිපත් කරන්නටයි ඔබට එන්නේ. එන්නත් කොහොම හරි මේ මාසේ අග වෙනකොට හෝ ලබන මාසේ 10 වෙනකොට 10යි. 15 හරි 20 වෙනකොට පාසල් ආරම්භ කරන්න මතවාද තියෙනවා. ඒක ඒ විදිහට වුණොත් ලබන මාසේ අග වෙනකොට මුල වෙනකොට අපි A level class කොහොමද පටන් ගන්න පොඩි පන්ති 11 වසරට විතරක් පටන් ගන්න අවසර දීලා තියෙනවා. අදත් ගිය බදාදත් හෙටත් මෙතෙක් ලිව්ව සියලු විචාර ටිකයි රචනා ටිකයි බුදු ධර්මයේයි ආයතනයේ ලැබෙන්නට යයි මා අවධානය මොකද ආයතන ලබා දෙන්නට කියලා තියෙනවා. සමහර වෙලාවට ගොඩාක් දුර ඉන්න අය ඉන්නවා නම් ඔබ ඒ ගැන මගේ දෙමාපියෝ වශයෙන් ඔබට පුළුවන් මතක් කරන්න යම් අපහසුතාවයක් තියෙනවා නම් ඒ වුණාට ගොඩාක් අය ළඟ ඉන්න අය ඒ අය ඒක ලබා දෙන්න. හැබැයි මේ කාරණාව මතක තියාගන්න ඒගොල්ලන්ගේ ලේඛනය දැනට ඔය එවලා තියෙන ටික ඔබ මම බලන්න ඕනේ. බැලුවාම ලේඛනයේ ලබන සඳුදා කියන්නේ හෙටනේ මේ අනිත්තා අපි නිකුත් කරනවා. ඒ ලේඛනය නිකුත් කරනකොට ඔබේ දරුවෝ එකේ නැතිව. ඒ මගේ වරදක් නිසා නෙමෙයි. නොලීම හා නොදීම. ඒකටත් මා කිසි දෙයක් කරන්නේ නැහැ. කවදාහරි පන්ති පටන් ගන්නකම් කිසිදු ਵਿਚාරයක් හා ඒකක්වත් පන්හිඳෙන් ගන්නට මා අවස්ථාව සලසන්නේ නැහැ ගිය සැරේ වගේ. ඒ සියල්ලක් ලබා දෙන්නේ මම ක්ලාස් එකේදී පමණයි. ඒ නිසා ලියපු නැති ළමයි නම් ඔයගොල්ලන්ගේ ළමයි මම අය පන්තියට සම්බන්ධ කරගන්නේ. ළමයි 300ක් විතර ඉති. ළමයි 150කට බයින්නක බලන්න. වැඩේ වෙන්නේ නැද්ද කියලා බලන්න. ඒත් එහෙමම ගන්නෙ නැහැ. මට ඕනෙත් නැහැ. ඒකට හේතුව ඒ ළමයි ඒ කාලෙදී අදාළ කාර්යවලට නියැලිලා ඒ වැඩේ කරන්නේ නැත්නම් අය බොරුවට මට එතන ගෙනල්ලි වෙලා පහුගිය නෝටුයි මෙවයි කර මට ඉන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ එන්නෙම නැහැ. ඉතින් කොහොමද ඔක් කිව්වට පස්සේ වැඩේ වෙනවා කියලා දන්නවනේ. කෙලින්ම ඔයාලගේ නෝට් නෑ පුතේ ගෙවල් වලට ගිහලා ලියන්න වරෙල්ලා කියලා අයින් කරලම යනවා. ඒ කෙල්ලොද කොල්ලොද කියලා දාලත් නැහැ. ඒ නිසා කවි ටිකක් බලන්න කියලා කිව්වට ඒක වෙන්නේ නැත්නම් තියෙනවා. ඒකට හේතුව මා කියන්න යන්නේ නැහැ. සමහර දෙමව්පියෝ ගැන අධීක්ෂණය කරනවා. ඒ ගැන ඔබට ගෞරවේ. සමහර කට්ටිය ගණන් ගන්නවද අඩුම තරමේ තියනවද නැද්ද කියලා බලන්නේ නැහැ. ඒ කියන්නේ මටත් වැඩක් නැහැනේ. මගේ දරුවොත් නෙමෙයිනේ. ඉතින් කොහොම වේවා ඒ ගැන සැලකිලිමත් වුණොත් ඒ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙයි. මට ওই ਵਿਚාර සම්බන්ධවයි කියන්න තිබ්බේ. නැවතත් කියනවා සෑම මගේ මතකයට අනුව සෑම සඳුදා දිනයකම හා සෑම බ්‍රහස්පතින්දා දිනයකම රෑ 10ත් 12ටත් මේ වැඩසටහන නිකුත් වෙන්නේ. ඉතින් ඒවා සැලකිලිමත් නොවීම හා ළමයි පාඩම් නොලීම උඩයි ඔය අංක දාලා තියෙන්නේ. ඉතින් ඉදිරියටද ඔයක කියලා දැම්මත් ඕක කොහොමම තමයි. දැන් අද මේ කියලා දානවනේ ඒත් ඒ වැඩ ඒවල තියෙන කෙනාගේ කට්ටිය වල තියෙන. නැති කෙනාගේ කට්ටිය නැතුව තියෙන. ඒ හින්දා මට ඒකට විසඳුම් දෙන්න බෑ ඔබේ දරුවෝ ගෙදර ඉන්න නිසා. මට ගන්න පුළුවන් එකම තැන පන්හිද ආයතනේ පමණයි. ආයතනෙට ඒගොල්ලෝ එනකොට ඔව්ව ටික මංගාව නැති වුණොත් ඒගොල්ලන්ට ගෙදර ගිහිල්ලා ලියලා ගෙන දෙන්න පුළුවන්. කවදාද ලියලා ගෙනාවොත් එයි නැත්තම් නැති. මම ඒක කරන්න. ඉතින් නොකර ඉන්න බෑ. මතක් කළේ මම මෙහෙම කරනවා කියන කාරණාව. සමහර දෙමාපියෝ ළමයින්ගේ අධ්‍යයන කටයුතු නම් කෙරෙන්නේ නැහැ. ඒ වගේම ඔය ඉන්න ළමයින්ගෙන් කොල්ලන්ගෙන් රවින්දු විතරයි කැමරාව ඔන් කරගෙන ඉන්නේ කොල්ල. මං අනිත් අය වාසේ පන්නන්නේ. මට එහෙම පන්නන්න උවමනාවකුත්. ඒගොල්ලොන්ට පන්න මං කෑක ගාව ගන්නන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් කවිය දුන්නොත් ගන්නවා කවදා හරි. ක්ලාස් එකට ආවයින් පස්සේ මට ඕක බලා ගන්න. ඔය කවුරුත් අය පන්හිඳට ආවොත් එදාට මම බලා ගන්නම් ඕගොල්ලෝ පාඩම් දෙනවද නැද්ද කියන කාරණා. ඒ නිසා මේ අවසානයේදී මේ හැම එකක් ගැනම කියලා මේ 11 වසර ගැන කැක්කුමක් තියෙනවා ටිකක් හිතේ. ඒ නිසා තමයි මේ බුද්ධඝම් සෙමිනා දදා පවා මේ පැය ගණන් දදා ඒව ආවරණය කරන්නේ. උන්ට බුද්ධඝමත් කරලා දෙන්න ඕනේ. රසාස්වාදයේ සත් දෙකක් අයින් කළා ඒක ලබන සතියේ ගාලි පටන් ගන්නවා. ඒ හැම දෙයක් මේ විදිහට කරන්නේ ඔබේ දරුවා වෙනුවෙන් ඒ තුනක් මට දෙන්න පුළුවන්. ඒක සකස් කරන්න. හැබැයි ගැන හොයා බලන්න නැති දෙමාපියන්ට ඔය ගැන වැඩි විමසීමක් කරන්න නැත්නම් ඒකට ප්‍රතිකර්මයක් වශයෙන් මට කරන්න තියෙන්නේ අභ්‍යාස ආදී ඒවා නැති කට්ටිය මං හිතන්නේ ඉන්නතුරු කරන්නේ නැහැ. අඩුමතරෙන් මගෙන් අහලා හරින් බලන්නලා කතා කරලා අපේ දරුවෝ වැඩ එවනවද නැද්ද කියලා හරි. එහෙම ටිකක් අධීක්ෂණය කළොත් ළමයි ටිකක් වැඩ කරා. පොල් පිටිකම ළමයින්ගේ මං දැම්මේ නැහැ.
මොකද ඒක මේකට සම්බන්ධ කරගන්න බලලා ළමයි කීප දෙනෙක් ඉන්න නිසා ඒක නම් මට ඍජුවම කතා කරන්න පුළුවන් ඇහුවොත් කවුද එව්වේ නැත්තේ කියලා. ඒක මං කියන්න. ඔය හග්ගල්ලේ පන්තියේ ළමයි ප්‍රමාණය වැඩි නිසායි ඒක සම්පූර්ණ වැඩිම ලිස්ට් එක දාලා තියෙන්නේ. ඔන්න ඕකයි මට දැනුවත් කරන්න තියෙන්නේ. ඔබම හොයලා බලන්න කවි පාඩම් තියලාද නැද්ද කියන එක. සහ ඔබ හොයලා බලන්න විචාර ටික එව්වද නැද්ද කියන එක. මං හිතන්නේ තව මාස 5ක් 6ක් ඇතුළත විභාගෙට ඉඳගන්න. පස්සේ අපි දුක් වුණොත් මෙච්චරත් වියදම් කරලා මෙච්චරත් කරලා අපේ ළමයි පාස් වුන්නේ නැහැ කියලා වල්ලා. හැබැයි මම නම් එදාට මං හරිද සාක්ෂියට අනුව සතුටු වෙනවා. විෂය 3ට අවශ්‍ය කරන සියල්ල මම කළා. උදේත් නැගිටලා මම කරනවා. රැත් තිස්සෙත් මම ඒව කරනවා. ඒ හින්දා මගේ හදවත සතුටු වෙයි. මම ඉගෙනුවා කියලා. හැබැයි ඒකට ආපු නැති ළමයා ගැන මං දුක් වෙනවා. ඒ ගැන හොයලා බලපු නැති ගැන ඔබ දුක් විය යුතුමයි. ඔන්න ඔය වචන ටික විතරයි කියන්න තියෙන්නේ. බලමු අපි හෙටින් පස්සේවත් අඩුම තරම් පන්ති කරන වෙලාවෙවත් ඇවිල්ලා ඔබලා ওই පන්ති ඉන්නවද කොහොමද තොපි ඉන්නේ කියලා හරි බලයිද කියන කාරණා. විශේෂයෙන් පිරි ළමයි සම්බන්ධ. හරි. මම ඒක කිව්වේ ටික හිතේ වේදනාවක් තියෙනවා වැඩ කරන්න සම්බන්ධ. අන්න ඒකයි ඔබට ඔය කිව්වේ. හරි. එහෙමනම් යාලි මා ළමයි එක සම්බන්ධයෙන් නම් මට වැඩ ටිකක් තියෙනවා. හෙට ඉඳන් බලමුකෝ තව ටිකක් ඒ ගැන හොයයිද කියලා. මගේ විෂයට විතර නේ හැම විෂයක් ගැන. හරි. එහෙනම් මට දරුවොත් එක්ක දෙන්න. ඔව් දැන් අම්මලා ගියා ඒ කැමරා ඔෆ් කරගන්න ළමයි ටික ඒ ටික කරගන්න. මේ සුපුරුදු පරිදි ඉන්න ළමයි ටික ඉන්න පුළුවන්. අපි එවන ඉතුරු කාර්යය කරගෙන යමු. මොකද අර ටිකක් පස්සේ පන්න හොයනකොටත් වටිනාකම වැඩි. ඔයාලා මාතර සල්ලි ටික ගෙවලා දීපල්ලු හරියට. ඊළඟ ටියුට් එක නිකුත් කරනකොට. ඒ ඇතිම. මේ දවස්වල වාහනයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තව ටිකක් මදි. හරි. අපි එමුනම් ඉතුරු ටික ඉස්සරහට ආවරණය කරමු. අපි ලිව්වේ මං හිතන්නේ 4 වෙනි අවසාන. ඔව්. 5 කතා කරමු. කුසල කර්මයක් සිදුවීමට මුල් විය හැකි චේතනා 3 නම් කරපු ඕකයිද මං එන්න උනේ අලෝභ, අදෝස, අමෝහ. විපාක ලබා දෙන කාලය අනුව කර්මයේ ප්‍රභේද 4ක් නම් කරා. නම් මේ දන්නවනේ. දිට්ඨ ධම්ම වේදනීය, දිට්ඨ ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරය වේදනීය, අපරාපරය වේදනීය, අහෝසි කර්ම, අහෝසි කර්ම, අපි ඊළඟ විචාර ප්‍රශ්නේ බලමු. ජීවිතයට බලපෑම් කරනු ලබන ප්‍රධාන සාධකයකි කර්ම. ඔව්. ජීවිතේ හැම එකකටම බලපෑම් කරන්නේ කර්මයනේ. මේ ප්‍රකාශයට ඔබ එකග වන්නේ දැයි පැහැදිලි කරන්න. ඒක ඔයාලා ලියලා දෙන්න ඕ. ඒකයි. ඒක වන්නේද කියලා නෑනේ. ඔව් කියලා ලියලා හරියන්නේ ඔබ විස්තර කරන්න. දැන් එහෙමනම් අපි ඒ ගැන පැහැදිලි කිරීමක් කරමු. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි යනුවෙන් චේතනානං භික්ඛවේ කම්මං වදාමි යනුවෙන් බුදු හිමියන් කර්මය
චේතනාවට අනුව සිදුවන බව දක්වා තිබේ. එකී කර්මය තම ජීවිතයට බලපෑම් එල්ල කරන ප්‍රධාන සාධකය ලෙස පෙන්වා දිය හැකිය. එහිදී කුසල හෝ අකුසල චේතනා මුල් වීමෙන් කර්මය සිදුවීම සිදුවන අතර සංසාරයේ සකස් කෙරෙන්නේ සංසාරය සකස් කෙරෙන්නේ පුනර්භවයන් හි එකතු වෙනි. සැබවින්ම මෙකී පුනර්භවයට කර්මය ඒකාන්ත ලෙසම හේතුව බවට පත්වේ. එහිදී දුප්පත් බෝසත් කළු සුදු ජාති ආගම් භේද ආදී විවිධත්වයන් හට ගැනීමට ඒකාන්ත ලෙසම කර්මය බලපා ඇති ආකාරය මෙහිදී පෙන්වා දිය හැකිය. උපතේ සිට විපත දක්වා යන ගමනේදී ඒකාන්ත වශයෙන් කර්මය මූලික වන බැවින් ජීවිතයට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස කර්මය නම් කළ හැකිය. I great කිරිගාට යනවා වගේ ලකුණු පහ නිකන් චින් චින් ගාලා දෙන්න. තව දෙකයි යුන්නෙමි
ශරි. මොකක්ද ඊළඟට කියන්නේ අම්මා පාරමිතාව? දැන් මේකම අපි 10 වසරේ සම්මන්ත්‍රණයක් කරලා තියෙනවා. ඒක දැම්මනේ මට හිතුණා කියන්නේ ඒක බොහොම සාර්ථක පේපර් මාලාවක්. මම බලාපොරොත්තු වෙනවා මේ දැන් ජූලිද මන්ද ජූලි අගෝස්තු සැප්තැම්බර් විතර වගේ වන් ඩේ එකක් එනත එක දවසක් රෑ පන්තියක් දාගෙන ක්ලාස් පටන් ගත්තා මේ පටන් නොගත්තත් ඔන්ලයින් හරහා මගේම දවසේ නැත්නම් අද දවසේම පැය 4ක විතර දාගෙන සම්පූර්ණ 10 වසරේ අර පේපර් පළවෙනි වාරයත් දෙවෙනි වාරයත් තුන්වෙනි වාරයත් කියන වාර තුනේම මේ ක්‍රමවේදී ඉවර කරනවා. මොකද අපි ප්‍රශ්න පත්‍රය හැදෙනකොට අර අසංක කියනවා වගේ 10 වසරේදී මේ පාඩම් ටික 11 වසරේදී මේ පාඩම් ටික කියලා තියෙනවා. සිංහලට ඒක තියෙනවා. ඒක ගැන ගැටලුවක් ඇති කරගන්න ඕනේ නැහැ. කොහෙද මේක මට අයිති ඒක. ඒකම බුද්ධ ආගමෙත් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් බුද්ධ ආගම පාඩම් ගත්තාම පළවෙනි කෙටි ප්‍රශ්න ටික හදනවනේ. ඒ කෙටි ප්‍රශ්න හදාන්න ප්‍රශ්න 20ක් 25ක් විතරම 10 වසරෙන් දානවා. 11 වසර කොහොමදත් ළමයින්ට මතකයි. ඒක ඊට වැඩියෙන් වැදගත්ම කාරණා. මේ 2 3 4 5 ප්‍රශ්න වලදී ප්‍රශ්න දෙකක් 10 වසරටයි. අර උඩ ප්‍රශ්න වලින් ප්‍රශ්න 4ක් 10 වසරටයි. ඒතර අපි 10 වසරේක අත්හැරිලා 11 වසරේදී මේක වෙන්නේ නැහැ. ඉතින් මම ඔබට 10 වසරේක අත්හරින්න දීලා නෑ. නමුත් අර මේ කාලේ ඇතිලා තියෙන සමාජීය ප්‍රශ්නයක් තියෙනවා. ඔබට 10 වසර අමතක වෙලා ඇති කියලා තැන ඉඳලා මම හිතන්නේ මාස 2කින් විතර පැය 4ක්. ඒක මම බොහෝ දුරට සෙනසුරාදා දාන පන්තියක් කරනවා. හැම පන්තියක්ම මේකට එන්න ඕනේ. විශේෂ සම්මන්ත්‍රණයක් වඩපත් කරලා පැය 4ක් විතර එක දිගට සම්මන්ත්‍රණයක් දාලා ඒක මම ආවරණය කරලා දෙන්න. ටියුට් එකත් ඔයාලට ලැබෙනවා. එතකොට බොහෝ ආවරණයක් හරි. එතකොට ඒ කටයුත්ත ඉවරයි. මම හිතන්නේ ඒතර ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඔය චුට්ටක් ඔක කිව්වේ අත ටිකක් රෙදින නිසා. දැන් ඊතුරු හිත රිදව ගමු. දස පාරමිතා අතරින් 4ක් නම් කරන්න. දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීරිය පාරමිතාව, ඉවසීම පාරමිතාව. 4ක් කියලා කිව්වොත් මම 10ම උගන්වනවා. සත්‍ය පාරමිතාව, අදිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, උපේක්ඛා පාරමිතාව. පුතේ යටින් ලිව්වත් කමන්නේ දානං සීලංච නෙක්ඛම්මා පඤ්ඤා විරියේන පංචමං කාන්ති සච්ච මදිඨාන මෙත්තුපේක්ඛා ඉමේ දස. කට්ටියම දන්නවනේ ගාතාව නේද? ඒක ලියලා තියාගන්න. ඔක හරි වටින ගාතාවක්. ඔක විභාගෙට අහන්න. දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කාන්ති සච්ච මදිඨානං මෙත්තුපේක්ඛා ඉමේ දස. සෑම පාරමිතාවක් බෙදෙන වර්ග 3යි. 3 වර්ගස්. මොනවද? පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. next පාරමිතා ප්‍රගුණ කිරීම ලෞකික ජීවිතයේ දියුණුවට හේතු වන බව ඇත. පුතේ මේ වචන ලියන්න කලින් හැම වෙලාවෙදී වචන දෙකක් බුද්ධ ආගම ඉගෙන ගන්න. ලෞකික ජීවිතය කියලා හයි ලෝකෝත්තර ජීවිතය කියලා. මේ ලෞකික ජීවිතය කියලා කියන්නේ මේ ගත කරන්නා වූ එදිනදා ජීවිතය. ලෝකෝත්තර ජීවිතය කියන්නේ මේකෙන් පස්සේ ඊළඟ ආත්ම. ඒ කියන්නේ නිවනට යන තෙක් කියන. දැන් ලෞකිකයි කියන වචනේ තත්ිතයිනේ ලෝකයික ලෞකිකනේ. එහෙම එකකුත් තියෙනවා. ඉතින් ඊට වඩා මේ එදිනෙදා ජීවිතය එහෙනම් අපි මේක ලියන්න ඕනේ මේ පාරමිතා කොහොමද මේ එදිනෙදා ජීවිතයට බලපාන කියලා. මේක හරි ලස්සන ਵਿਚාරයක්. ਵਿਚාරයක් කියලා කියන කරුණු ගොනු. අපි බලමු ඒක සාකච්ඡා කරලා. බෝසතාණන් වහන්සේලා විසින්
නිවන් මගට යන ගමනේදී නිවන් මගට යන ගමනේදී ප්‍රගුණ කරන පාරමිතා ලෞකික ජීවිතයේ දියුණුවට හේතු වන බව මෙහිදී පෙන්වා දිය හැකිය. එහිදී දානය ප්‍රගුණ කිරීමෙන් පරිත්‍යාග සීලීත්වය වැඩෙන අතර ඒ අරා පරිවාර සම්පත් වර්ධනය වේ. එමෙන්ම සීල ප්‍රතිපදාව ප්‍රගුණ කිරීම නිසා සමාජයේ ගෞරවය ලැබේ. මේ ආදී ලෙස ප්‍රඥාව ප්‍රගුණ කිරීම, වීර්ය, ඉවසීම යනාදී දේ ප්‍රගුණ කිරීමෙන් ජීවිතේ මෙලොව දියුණුව නිතතින්ම ළඟා කරගත හැකිය. එබැවින් ලෞකික පරමාර්ථ ඉටු කර ගැනීමට මෙය මනා පිටිවහලක් සපයයි. හොඳයි, ඔබට අයිති විස්තර කිරීම මා ඔබට උදව් කරන්න. පා සඳහන් මාතෘකා අතරින් ඔබ කැමති දෙකක් කියන එක මගෙන් නැවත අහන්න එපා. ඔතන පුංචි එකක් මුද්‍රණ දෝෂයක් මේ වැදිලා නැහැ. ධම්මපදයේ පංච නීවරණ, ත්‍රිලක්ෂණය හා පූජාවලිය. එතන යටින් ලියා ගන්න ඕන පූජාවලිය කියලා. ඔව්. ධම්මපදයේ ගැන ලියනකොට පුතේ පුත්තක නිකාය කතාව තියෙන්න ඕනේ, ගාථා තියෙන්න ඕනේ, වග්ග තියෙන්න ඕනේ.
ඒ වගේම එක් එක් වර්ග වලින් පැවසෙන කරුණු ගැන කියලා ඒ වගේම ධම්මපදයේ ගාථාවක් පෙන්නලා ඒකෙන් අපේ ජීවිතය සකස් කරන ආකාරය කියන්න ඕන. ඒක තමයි මම එකකින් බලාපොරොත්තු. පංච නීවරණ කිව්වහම නීවරණ පහ දක්වන්න ඕනේ. ඒක අපේ ජීවිතයට හා නිවන් මඟ ආවරණය කරන ආකාරය කොහොමද කියලා කියන්න ඕනේ. ත්‍රිලක්ෂණය කිව්වහම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා එහි අනිත්‍යලතා ලක්ෂණය කොහොමද ඇති වෙන්නේ? එහෙම නැත්නම් ඒකේ සාමාන්‍ය දුක් ඇති වෙන්නේ කොහොමද අනිත්‍යතාවයේ උට? ඊළඟ අනාත්ම සංකල්පය කියන එක ගැන පිටු භාගයක් විතර ලස්සන විග්‍රහයක් තියෙනවා. මේ හොඳට කරපු අය ඉන්නේ. පූජාවලිය සම්බන්ධව කතා කරපුවාම ඇයි මේක කළේ? කවුද කතුවරයා? පූජාවලිය කියන නම ඇතුණේයි ආදී විස්තර කරණයත් එක්ක පුංචි විග්‍රහයයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක සුපුරුදු පරිදි අපි දානම සඳුදා රාත්‍රී 10-12 අදාළ ගෲප් එකට. සඳා රාත්‍රී දාන. හොඳයි මගේ බුද්ධ ධර්මයේ හරියට මටත් වෙලා බුද්ධ ධර්මයේ වැඩසටහන ඉවරයි. අපිට රචනා දෙකක් කියලා දෙන්න තියෙනවා අපේ වැඩ පොතේ. ඉක්මනට සිංහල පොත අරගන්න. මොකද මාත්‍යයන් ටිකක් යා යුතුයි. තව පැය කාලක් විතර වගේ මම ඒ ගැන පැහැදිලි කිරීම කරනවා. ඉතින් එහාට අද දවසේ කටයුතු අවසන් වෙනවා. ඊ අපි පන්තියේ පැවැත්වුවේ අනිත් පන්තිය. එතකොට යම් කෙනෙක් අද නෑවිත් හිටියා නම් ඒගොල්ලන්ට ලබන සිකුරාදාවත් ආවරණය කරන්නේ මේ ටිකමයි. අපි ඒක රචනාව දානවා, රචනා දෙක දානවා ප්‍රහසන. එතකොට දැන් හෙට වෙනකොට ආයතනයේ 11 වසරේ හා 10 වසරේ අයගේ එවනකොට රචනා දෙකක් ඇවිල්ලා තියෙනවා. බුද්ධ ධර්ම එකක් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ වගේම විචාර ගණනාවක් ඇවිල්ලා තියෙන්න ඕන. මං කීපයක් මෙහාට ගෙනත් තියෙනවා අනිත් ටික ගත කරන්න. ඊට පස්සේ ආයතනයේට මම ළඟදින් අය ගෙන්නන්නේ නැහැ. ගෙන්නන්නේ නැහැ කියලා කියන අය අවශ්‍ය නැහැ. අය බොහෝ දුරට ලබන මාසයේ 10 15 විතර වගේ වෙනකොට ආයතනයේටම ඇවිල්ලා පන්තිය සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක චුට්ටක් බලමු. අදරයින් පසුව පුංචි සංචරණ සීමා සම්බන්ධව නිවේදනයක් නිකුත් කරාවි. අද කොහොම එකක් හෙට. ඒකෙන් පස්සේ අපි යම් කියමු. රචනා. විනයගරුක සම්නිමේදී යුද්ධය නිරෝගී මිනිසුන් බිහි කිරීමට ක්‍රීඩාව තුළින් ලැබෙන්නේ මහත් පිටිවහල්. ඔව්. ක්‍රීඩාව තුළින් ඉක්මීම විනයගරුක බව පිළිගන්නවා. පෙරපාසල් වියේ පටන් ක්‍රියාශීලී දරුවන් තැනීමට විවිධ ක්‍රියාකාරකම් වැඩසටහන් සකස් කළ යෝ. එෙහිදී මුලින්ම පාසල් පද්ධතියේ පෙරපාසලේ සුවදත්වයේ වර්ධනය වෙන විදිහේ ක්‍රීඩා ගේන්න ඕනේ. ඒවා ලියකියවිලි වලට පමණක් සීමා නොව ක්‍රියාත්මක කරමින් අදාළ අරමුණු ඉටු කර ගැනීම යොදවු. අවුවේ වැස්සේ බහැපු ඒ ක්‍රීඩාවල නියැල වෙච්ච ළමයි ටිකක් ඒ පෙරපාසලෙන් බිහි කරන්න ඕනේ. පාසල ඊට හොඳම තෝතැන්න නෙවෙයි. බොරුවට ක්‍රීඩා වෙලාවෙවත් උගන්නමු කියලා වෙලා කියාගෙන උගන්නනට වඩා ඒ ළමයිව එළියට බහැලා මේ ක්‍රීඩාශීලී ළමයිනුත් බිහි කරන්න ඕනේ. විනෝදාස්වාදයේ ලැබීම පමණක් ක්‍රීඩාව යොදාගත නොහැකි. හැබැයි එහිදී ක්‍රීඩාව විනෝදාස්වාදයක් බවට පත් නොකර අනාගත අභියෝගයන් හරහා ජීවත් වෙන ගොඩනගන ක්‍රියාවක් බවට පත් වී තිබෙයි. ලස්සන වචනයක් කියන්නේ. දැනුමින් කෙනෙකු විශ්වවිද්‍යාලය යනකොට ක්‍රීඩාවෙන් කෙනෙකු පිටණිය ජයගත යුතුයි. දැනුමින් විශ්වවිද්‍යාල ජය ගන්නවා. ක්‍රීඩාවෙන් පිටණිය ජය ගන්නෙත් විය හැකියි. ඔවුන් තමයි මෑතකදී සමාජ ලෝකයේ වෙනස් කරපු මහේල කුමාර සංඝාකාර වැනි මුරලිදර වැනි ශ්‍රේෂ්ඨ පිරිස් සුසන්තිකා ජයසිංහල ඒ වගේම දමයන්ති දර්ශලා ආදී අය ක්‍රීඩාවෙන් ලොව දිනගත්තු අය. මෙන්න මේ කතන්දරේ එළියට ගිහින්. හැබැයි ඊටදී ඔබ එකක් මතක තියාගන්න. ක්‍රීඩාව ඇයි? ඒක ගේන්න ඕනේ මොන්ටිසෝරියේ ඉඳන් කියන වචන. ඊළඟ පාසල තුල ක්‍රීඩාවට තියෙන ඉඩකඩ මඟ හැරිලාද? ඒක ගේන්නවා නම් ඒකදී ඇතිවලා තියෙන බාධා මොනවද? බොහෝ අය කියනවානේ ගුරුවරු පවා මේලයි ක්‍රීඩා පළ පන්තියට මොන ක්‍රීඩාද කියලා බයිනවා. නෑ ඒක වැරදි. ක්‍රීඩාව නම් ක්‍රීඩා එළියට එන්න ඕනේ. අවුවේ යන්න ඕනේ. අපේ ළමයින්ට දැන් අවුවේ ගිහින් බෑනේ. ඔළුවට ඊරාවුව ටිකක් වැඩි ටිකක් කලන්ත දාන්න. ඒයි අර මුල ඉඳන් ඇවිල්ලා නැති හුරු. ඒ වගේම කකුල් වල සෙරප්පු දෙක නැතුව පොළොව පෑගෙන. නැවුම් බවක් දෙන්නේ. ගල් කැටය පෑගෙන උන දණහි දෙන මේ යටිපතු. පෑගුණාම තමයි තේරෙන්නේ ගල් වල තියෙන සැර ඔළුවට. මේ තමයි අපේ කෙන්දගම් පොළොව කියලා තියෙන්නේ. ඒ නිසා පුතේ ක්‍රීඩාවේ මිනිස්සු හැදුවා. හැම තැනම ක්‍රීඩාව ගේන. දැන් ඒ නිසා VIG මං හිතන්නේ හැම ගම්මානයක්ම නගරයක් මුල් කොටගෙන මොකක්ද ඒකට කියන අර ඇවිදින මන්තිරු හදන. ඔබ දන්නවද රාජ්‍ය උත්සවේ? ධර්මචන්ද්‍ර පිරිවෙන මුල් කොටගෙන ලබන 27 වෙනිදා අග්‍රාමාත්‍යතුමාගේ ගිරිපිටියේ
රාජ්‍ය උත්සවය ආරම්භ කළා. ටීවී එකෙන් බලන්න. පිරිපිටි නගරයෙන් තමයි ලංකාවේ පළවෙනි රාජ්‍ය උත්සවයේ මන්තිරු මාර්ගය සකස් කරන්නේ. ලබන සතියේ 27 වෙනිදා බලාගන්න. හරි. ඊළඟ කාරණාව බලමු. අපි ස්වභාවික විපත් පිළිබඳව නිතර කතා කරන අවධියක සිටියමු. ඒවාට අදාළ හේතු කාරණා දිගින් දිගටම සාකච්ඡාට බඳුනුවද මිනිසා තවමත් ස්වභාවික ධර්මයේ කටයුතු කරයි. මෙවන් වකවානුක ආපදා කළමනාකාර පිළිබඳ අවධානය යොමු වීම අත්‍යවශ්‍ය කරයි. ස්වභාවික විපත් කියන්නේ මොනවද? ඒ ස්වභාවික විපත් ඇතිවීම මිනිසාගේ ක්‍රියාකාරීත්වය. මොනවද? ප්‍රධානම කාරණාව තමයි ගස් කපා දැමීම, 2 ඉඩම් කට්ටි කර විකිණීම, 3 වැලි ගොඩ දැමීම යාදී එකින් එක පෙන්න. ඒ විපත් ඒ කරුණු නිසා ඒව විපාක දෙනවා මිනිසුන්. ඔබ දැක්කනම් නුවරදි පවක් ගෙවල් මිනිසුන් පිටින්ම යට වී ඒ වගේම හඳුනා යාම හරහා සංවර්ධනයේදී අනිසි බලපෑම් ඇති වෙනවා. ස්වභාවික විපත්යක්. මේ දේ ඇති වෙන්නේ නැති වෙන්නේ අපේ වටිනා ජීවිත. ඔබ කියන ජීවිතය මිල කරන්න බෑ. වටිනා ජීවිත. ඒවනම් මේවා ඇති කරන්නේ මිනිසුන්මයි විපාක විඳින්නේ මිනිසුන්. එhmenan එහිදී ආපදා කළමනාකරණය කියන එක දැඩිසේ ක්‍රියාත්මක වෙන්නේ. මේ ආපදා කළමනාකරණය කරන්නේ කොහොමද? ආපදාවක් ඇති වෙන්නට කලින් එමනා කළමනාකරණය කිරීම සමාජයට ගෙන ආ යුතුයි. එහිදී මා දකින්නේ පාසල හරහා දරුවන්ට මේක සමාජගත කරලා ළමයිව ගහක් වලට රකින්න, පරිසරයට ආදරය කරන, විශේෂයෙන්ම සම්පත් සුරකින්න ටීම් හදනවා. ඉස්කෝලේ වල තියෙනවා මං හිතන්නේ මොකද්ද මේ ඔය මොනොන්ද මන් දන්නේ බලකායක් කියලා තියෙන. ආන්ගේ බලකා හදලා ඉවරලා හදනවා වගේ පාසල තුල හදින්න ඕනේ මේ ආපදා සම්පූර්ණයෙන්ම ඒවා ගැන දැනුවත් කිරීමේ බලකා හදලා ඒවා හරහා සමාජගත කරන්න. මේ පාසලේ ළමයින්ගේ තියෙන ජවය මහ පුදුමයි. ඒ කාලේ දැන් මේවා ඇති කළොත් එහෙම. හැබැයි ඕක කියනකොට ළමයි කියන හාන්දරෝක ජවයක් නැති තියෙන මේ පාසල් නෑනේ කිය. ඒකත් ඇත්තනේ. පාසල නෑනේ. වහලනේ. ඒ නිසා පාසල් ඇරී කාලේ කරින් කමන්නවලා ඒක හිතලා කටයුතු කරා. ඔන්න ඔය රචනා දෙක දාමු අපි බ්‍රහස්පතින්. පරිසර කමිටුව. පරිසර කමිටුවෙන් වෙන කාර්යය වෙනම එකක්. දස් කොළන් හිටවලා ඒ කටයුතු ටික කරනවා. දැන් ඉස්සරහට ඔය එනවනේ තත්ත්ව කව කියලා ඉහුත්. ඒක තියෙනවා පරිසර තත්ත්ව කවේ, සෝභා තත්ත්ව කවේ, ප්‍රඥා තත්ත්ව කවේ. මොකද මන් දාලා තිනව නම් ඔය කිව්වේ. ඒ වගේ තත්ත්ව කව ටික දාලා ඒරි කරන්න තියෙනවා. ඒ වගේම පොදවැස්ස තත්ත්ව කවේ. මේ පොදවැස්ස කියලා කියන සංග්‍රහවට එහෙම අපේ මගේ වැඩසටහන් කීපයක් තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්ව කව හදාගෙන ඒව හරහා ගේන්න පුළුවන්. හරි. එහෙමනම් මේ මම ඔය කියමින් හිටියේ මේ ආපදාවක් කළමනාකරණය කරන්නේ කොහොමද කියන කාරණාව. හරි. එහෙමනම් ඔබට සමුදේනවා. ඔය ටික ලියලා කටයුතු කරන්න. ඒ ඉඳා උද්දෘතය ලබන සතියේ ඉඳන් සුපුරුදු පරිදි සිංහල මාලාව පටන් ගන්න. අවසාන සතිය උනත් තියෙන්නේ සිංහල. මොකද සති 3ක් 2ක් මුකුත් ධර්මයේ කළා දැන් ඇති. අපි ලබන සතියේ සිට සිංහලට ප්‍රවේශ වෙනවා. එහෙනම් මෙතනින් සියලු කටයුතු මා අවසන් කරනවා සම්බන්ධ වෙන කටයුතු. හාමුදුරුවනේ කලින් බුද්ධ ආගම වැඩ ටිකක් දාන්න ඕනේද? මම ඒවා කියන්නේ මං ඔයිල්ලන්නේ අදට ඒවා විතරයි. කලින් ඒවා මට බෑ. ඕකට බල ටික් දාන්න යන්න. එවනම් ඔබට සම දෙන්න. දුන්නු වැඩ ටික නියමිත වෙලාවට ඒවා සිල් දිනාටම සුබ